ආයුබෝවන් වැඩ වසන අපේ අතිපූජනීය අපේ මහා සංඝරත්නයන් අවසරයි. ඔව් අපේ දැන් මේ මිල්ටන් කීන්ස් විහාරස්ථානය මුල් කරගෙන අපි මේ නොනවත්වාගෙනම පවත්වාගෙන මේ වැඩසටහනේ දහම් සිසිල වැඩසටහනේ 24 වෙනි කොටසයි අද ආරම්භ කරන්න පටන් ගන්නේ. ඒ නිසා මේ ලෝකේ පුරාම තැන් වලින් අපි සමග සම්බන්ධ වෙන ඒ පින්වත් ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. හොඳයි අපේ මේ පොඩි කරුණු දෙක තුනක් සඳහන් කරන්න තියෙනවා. අපේ වෙලාව අපි ඉතින් කොහොමත් උත්සාහ කරන්නේ මේක හැම දවසෙම වෙනස් කර බොහොම මේ ඉම්ප්‍රූව්මන්ට්ස් ටිකක් කරන්නයි. ඉතින් අද අපේ මේ වෙලාව පටන් ගන්න යන්නේ දැන් 5 ඉඳන් 5 කාල වෙනකන් තියෙන්නේ මේ ආරම්භය මේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි ඒ පාර පන්සිල් ගැනීමයි 5 කාලේ විතර ඉඳගෙන 5:45 දක්වා මුලින්ම තියෙන්නේ අපේ සිංහල ධර්මදේශනය. එතකොට එතන ඉඳන් අපිට සුළු වෙලාවක් තියෙනවා ප්‍රශ්න අහන්න. ඒ වගේම 6ට විතර පටන් ගන්නවා ඉංග්‍රීසි ධර්මදේශනාව. එතනත් විනාඩි 35ක් 40ක් විතර ධර්මදේශනාව වුණාට පස්සේ ඉඩ තියෙනවා ප්‍රශ්න අහන්න. ඉතින් මේ ප්‍රශ්න අහන එක මම හිතනවා බොහොම මේ වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපි මේක මේ විශාල අමුතුම මේ මාධ්‍ය කියන්නේ මේ ජාත්‍යන්තර මාධ්‍ය කට්ටිය හිටියට ලොකු මේ සමිතියක් මේක කට්ටියක් නෙවෙයි. අපි කවුරුත් හඳුනන කට්ටිය ඉන්නේ. ඒක නිසා මේ විශේෂයෙන්ම අද තියෙන මාතෘකාව බොහොම අපූර්ව මාතෘකාවක් කියලා මම හිතනවා. අපිට මේ දෙවිවරු ගැන බුදු දර්ශනය අනුව අපිට ඒක සම්බන්ධතාව මොකද්ද? අපිට එයාගෙන් ලැබෙන උදව් පදව් එහෙම කොහොමද ඒක ගන්න කියන එක. ඒක බොහොම ප්‍රායෝගික මම හිතනවා හුඟක් අයට කුතුහලයක් තියෙන හුඟක් අය ඒකට වැඩි සැකයක් එහෙම තියෙන සමහර අයගේ ඒ නිසා අපි හිතනවා ඔබ කාගෙනුත් අපිට ප්‍රශ්න යොමු වෙයි කියලා. ඒතකොට ප්‍රශ්න අහන්න පුළුවන් සිංහල ධර්මදේශනාව ඉවරලා විනාඩි 10ක් විතර කාලයක් පමණ. ඒ වගේම ඉංග්‍රීසි ධර්මදේශනාව ඉවරනට පස්සේ ඉංග්‍රීසියෙන් අහන්නත් පුළුවන්. එම නිසා මම හිතනවා අපේ කවුරුත් අද ඒ ප්‍රශ්න වලට ඉදිරිපත් වෙයි කියලා. මේ මම ආරාධනා කරනවා ඔබට පුළුවන් නම් අපේ ඉදිරි වැඩසටහන් වලට දායකත්වය දරන්න කැමති නම් අපිට කරුණාකරලා ඒක අපිට WhatsApp මගින් හරි දන්වන්න කියලා. හොඳයි එහෙමනම් ඊළඟ වැඩසටහන පටන් ගන්න අපේ අකුරුල සමිත හාමුදුරන්ට අපි ආරාධනා කරනවා. මට සමා වෙන්න මම ස්වාමීන් වහන්සේලාව හැමදාම මේ අපි කවුරුත් දන්න හින්දා ඉදිරි නම් කියලා කියන්න අමතකුණා. මම ඒකත් කියලාම වැඩසටහනට බාර දෙන්නම්. අද අපිට සුපුරුදු පරිදි අපිට සහභාගී වෙන්නේ අපේ මාතර වැවුරු කන්නල රජමහා විහාරාධිපති අතිපූජනීය දික්වැල්ලේ සීලසුමන ස්වාමීපාදයන් අපේ සිංහල ධර්මදේශනා පවත්වන්නේ. ඒ වගේම අපිට සම්බන්ධ වෙනවා සිංගප්පූරුව සහ මලයාසියාවේ සිට අපි සමග අපේ විහාරස්ථානයට වැඩවාසය කරන මේ දවස්වල පූජනීය ඩොක්ටර් සුමනසිරි ස්වාමීපාදයන්. ඒ වගේම අපේ වැඩසටහන සුපුරුදු පරිදි අපේ විහාරාධිපති අතිපූජනීය අකුරුල සමිත ස්වාමීන් වහන්සේලා. හොඳයි හාමුදුරනේ එහෙනම් මේ වැඩසටහන පටන් ගමු දැන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් ඔබ අප හැම දෙනාම සම්බන්ධ වෙන්නේ මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් නොකඩවා පවත්වාගෙන එන දහම් සිසිල වැඩසටහනේ 24 වන දහම් වැඩසටහනටයි. ඒ සඳහා විහාරස්ථානයේ වැඩ සිටින අතිපූජනීය මහා සංඝරත්නය සම්බන්ධ වෙනවා. ඒ අතර ආචාර්ය දොස්තර සිංගප්පූරුවේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේ, එවැගේම දික්වැල්ලේ සීලසුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ සහ සම්බන්ධ වෙනවා.
විහාරස්ථානයේ වෙනුවෙන් උන්වහන්සේලා මා ඉතා ගෞරවයෙන් මේ උතුම් දහම් වැඩසටහනට පිළිගනු ලබනවා. අපේ ආචාර්ය අජිත් මහත්මයා සිහිපත් කළ පරිදි මේ දහම් වැඩසටහන දිගටම අපිට දායකත්ව තිබුණා. අපි මේ දවස්වල හුඟක් බලකිරීම කරන්නේ කාටවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා නම් මේක දානමය පින්කමක්, දාන පින්කම් අතර මහා පින්කමක්. ඒ වගේම විහාරස්ථානය පවත්වාගෙන යෑමේ ලොකු අනුග්‍රහයක් පිණිස හේතු වන පින්කමක්. අටමහා පින්කම් අතර වටිනා පින්කමක් තමයි ධර්ම දානමය පින්කම කියලා කියන්නේ. ඒ සඳහා යම්කිසි කෙනෙක් දායකත්වයේ දරන්නට කැමති නම් ඒ සඳහා අපිට සිහිපත් කළොත් අපිට ඒ දිනේ වෙන් කරගෙන ඔබගේ ඒ බලාපොරොත්තු සිහිපත් කරමින් ඒ දානමය පින්කමට සම්බන්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේ අපි ඊටා වටිනා මාතෘකාවක් යටතේ මේ දහම් සිසිල වැඩසටහන 24 වන දහම් සිසිල වැඩසටහන පවත්වන්නේ. බෞද්ධයාට දෙවියන්ගේ රැකවරණය සහ ආරක්ෂාව ලබා ගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ. මේ සඳහා ඔබේ හිතේ ඇතිවන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහල ධර්ම දේශනාව අවසානයේදී 5:45ට පමණ ඔබට ඒ සඳහා ඉදිරිපත් වෙලා අපිට ඉදිරිපත් කළොත් අපිට හරවත් දහම් වැඩසටහනක් බවට මේ දහම් වැඩසටහන පවත්වා ගන්නට පුළුවන්. ඔබට ඒක ටයිප් කරලා මැසේජ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරලා අපිට කියන්නත් පුළුවන්. ඉංග්‍රීසි වැඩසටහන 6 ඉඳලා පටන් ගන්නවා. We start the English program at 6 o'clock. And if you want to ask any questions, today the title is How does a Buddhist gain the protection and blessing from Devas, higher celestial beings? That is the title today. If you want to ask any questions, we start the Dhamma talk in English at 6 o'clock. At 6:45 onwards, we can have a very good Dhamma discussion. So prepare your questions and be ready to ask any questions from this panel of very educated, experienced Buddhist monks. මේ වෙලාවේදී ඔබගේ යම් ප්‍රශ්න තියෙනවා නම් ඒක ධම් සාකච්ඡාවට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් අපි ඒ සඳහා ඉදිරිපත් කළොත් අපිට හොඳ දහම් වැඩසටහනක් බවට පත් කරගන්නට පුළුවන්. මේ වෙලාවේ දහම් වැඩසටහන ආරම්භ කරන්නට පන්සිල් සමාදන් වීමෙන් අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. පන්සිල් සමාදන් කරවීම සඳහා මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ආචාර්ය සිංගප්පූරුවේ සුමන සිරිනායක හාමුදුරන් වහන්සේට හැමදෙනාම নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි.
Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadang samadhiyami. Anatipata veramani sikkhapadang samadhiyami. Adinnādāna veramani sikkhapadang samadhiyami. Adinnādāna veramani sikkhapadang samadhiyami. Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmēraya majjapamā dattāna veramani sikkhapadang samadhiyami. Suramede majjapamā datthāna veramani sikkhapadang samadhiyami. Sad. මේ වෙලාවේදී මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ සිංහල ධර්ම දේශනාව පවත්වන්නට දික්වැල්ල වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ විද්‍යාතුංග පිරිවෙනේ පරිවෙනාධිපතිව වැඩවිසූ ඒ වගේම ජර්මනියේ බර්ලින් බෞද්ධ මහා විහාරයේ අනුශාසක වශයෙන් කටයුතු කරන දැනට මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරයේ ලෙක්චර් ධම්මනිකේතනයේ බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය අපේ දික්වැල්ලේ සීල සුමන පඬිත් හාමුදුරන් වහන්සේට අද දවසේ ධර්ම දේශනාව සිංහල මාධ්‍යයෙන් පවත්වන්නට මා සිහිපත් කළ පරිදි අද දවසේ දායකත්වයක් අපිට ලැබිලා නැහැ. ඔබට මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වය ලබා ගන්නට පුළුවන් නම් ඒ සඳහා අපිට දැනුම් දෙන්න. ඒක වටිනාම පින්කමක්, දාන අතර උතුම්ම පින්කමක්. ඒ වගේම අපි බොහොම දුෂ්කර කාලයක ගත කරන්නේ නිසා අපි කාටවත් වැඩි බලකිරීම කරන්නේ නැහැ දායකත්වය ගන්න කියලා. සිහිපත් කිරීමක් පමණයි කරන්නේ පහසු නම්. මොකද මේ දවස්වල තියෙන පවතින තත්ත්වය අනුව අපේ විහාරස්ථානයේ පවත්වාගෙන යෑමේදී තාම වටිනා අවස්ථාවක් බවට මේ වැඩසටහනපත් වෙනවා. ඒ වගේම මේන් ලැබෙන ධර්ම ශක්තිය, ධර්ම අවබෝධය අපිට මිල කරන්නට බෑ. මේ දවස්වල අපි බොහොම වාසනාවන්තයි. අපිට වටිනා ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා විහාරස්ථානයේ. අපේ ධර්මයේ වගේම ආධ්‍යාත්මය දියුණු කරගන්නට ලොකු අවස්ථාවක්. ඒ සඳහා ඔබට ලැබිච්ච වටිනා අවස්ථාවක් කියලා සිහිපත් කරමින් ඒ අවස්ථාව මේ අවස්ථාවේදී දායකත්වයක් තුළින් ලබා ගන්නට පුළුවන් නම් බොහොම වටිනවා. එනිසා මේ වෙලාවේදී මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ දික්කල්ලේ සීල සුමන පඬිත් හාමුදුරන් වහන්සේට මේ ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරන ලෙස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්නතුනි දාම් සිසිල වැඩසටහන යටතේ අද මාතෘකාව බෞද්ධයාට දෙවියන්ගේ රැකවරණය හා ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද කියන මාතෘකාව. ඒ දෙවියන් පිළිබඳ මාතෘකාව ඈත අතීතයේ ඉඳලම හැම දිනාටම කුතුහලය දනවන දෙවියෝ ඉන්නවද, දෙවියෝ කියන්නේ කවුද කියන මාතෘකාව සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා දෙවියන් කියන්නේ කවුද කියන එක අපි විමසා බලන්නට ඕන. ඈත අතීතයේ ඉඳලම මිනිස්සු ඒ සබාදාම් දේවත්වේලා සලකමින් වන්දනමාන පුද පූජා පැවැත්වූ බව අපේ ඉතිහාසයෙන් පේනවා. ඒ දේව කියන වචනේ තේරුම තමයි බබලන, දිලිසෙන කියන අර්ථය.
ඉරහඳ තාරකා වගේම අවුව වැස්ස ගින්න අකුණු විදුලිය වගේ ස්වාභාවික සිද්ධීන් බැබලීම් සහිතයි. අනේ නිසා ඒ වස්තුන් වලට දේවත්වය ආරෝපණය කළා. ඒ වගේම දෙවියන් වශයෙන් සලකල ඒවට පුද පූජා පැවැත්වුවා. ඒ වගේම ප්‍රාණත්වයක් ආරෝපණය කළා ඒ වස්තුන් වලට. ඒක අපට ඉතිහාසයේ ඉඳලම දකින්නට පුළුවන් දෙයක්. ලෝකයේ සිදුවෙන හැම දෙයක්ම එක් එක් දෙවිවරුන්ගෙන් සිදුවෙනවායි කියලා සලකපු නිසා මේ ලෝකයේ මුලින්ම ඇතුනේ බහුදේවවාදයක්. බහුදේවවාදය කියලා කියන්නේ බොහෝ දෙවියන් ඉන්නවා කියන මතය. ඒතර මේ මතය ඔස්සේ මේ බොහෝ දෙවියන් විශ්වාස කරමින් ඒ අයට පුද පූජා වන්දනමාන කළා. ආලෝකය කියන එක සූර්ය දෙවියන්ගෙන් එනවයි කියන මතයක් ඇති වුණා. ඒ වගේම පිලිස්සීම කියන එක අග්නි දෙවියන්ගෙන්, අග්නි කියන්නේ ගින්නෙන් ඒක දේවත්වයේ සලකුවා. වැස්ස කියන එක වස්ස වලාහක දෙවියන්ගෙන් සිදු වෙනවයි කියලා පිළිගත්තා. මෙන්න මේ විදිහට කාලයක් ගත කරන වෙනකොට බොහෝ දෙවියන් කියන අදහස, හුඟක් දෙවියෝ ඉන්නවයි කියන අදහස ඒක දේවවාදයක් බවට පත් වුණා. ඒ කියන්නේ එක දෙවියෙක් පමණක් ඉන්නවා කියන මතය බවට ඒක පරිවර්තනය වුණා, වෙනස් වුණා. එතන හැම දෙයක්ම මේ ලෝකේ සිද්ධ වෙන්නේ එකම දෙවියෙකුගේ මාර්ගයෙන් කියන මතය මේ ලෝකයේ මවීම, ඒ වගේම මේ ලෝකයේ ආරක්ෂා කිරීම, ඒ වගේම මේ ලෝකේ විනාශ කිරීම, මෙන්න මේ කියන එකම දෙවියන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවනවායි කියලා සලකන්නට උනා. ඒ වගේ විශ්වාසයක් ඇති වුණා. අන්න ඒ වගේ බලගතු අසහාය දෙවි කෙනෙක් හැම දෙයක්ම ඉෂ්ට කරගන්න පුළුවන් කියන අදහස මිනිස්සු තුල මුල් බැසගත්තා. මිනිස්සු විශ්වාස කළා ඒ වගේ එකම දෙවියෙකුගෙන් මේ සියල්ලම සිද්ධ කරගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් දෙවියන් ලවා ඉටු කරගන්නට පූජක පැලැන්තියක් බිහි වුණා. පූජක කියලා කියන්නේ පුද පූජා පවත්වන අය. ඒතර එවැනි පැලැන්තියක් මුලින්ම බිහි වුණා මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නට. ඒ දෙවියන්ට තියෙන දැඩි භක්තිය නිසා ඒ පුද පූජා පවත්වනකොට දෙවියන්ගෙන් වරප්‍රසාද, දෙවියන්ගෙන් සැලකිලි ලබා ගන්න පුළුවන් කියන මතය ඒ පූජක පිරිස විසින් මිනිසුන්ට අවවාද කළා, අනුශාසනා කළා. දෙවියන්ට සලකන්න දෙවියන්ගෙන් රැකවරණය, ආරක්ෂාව, සැලකිල්ල ලබන්න පුළුවන් කියන අදහස. මෙන්න මේ කියන එකම දෙවියන් තම තමන්ගේ කර ගැනීමෙන් ලෝකයේ විවිධ ආගම් බිහි වුණා. ඒ ආගම්වල ඉගැන්වීම් ඒ දෙවියන් ලෝකයට අනාවරණය කරපු දෙයක් හැටියට සුද්ධ වූ ඉගැන්වීමක් ලෙස, අකුරක්වත් වෙනස් කිරීම දේව සාපේ ලැබීමක් ලෙස, නැත්නම් ඒක වරදක් ලෙස පිළිගන්නට පටන් ගත්තා. ආගම කියන වචනේ අවබෝධයේ වැටහීම යන කියන අර්ථය දෙනවා. එකෙන් අර්ථ දක්වන්නේ ඒ අර්ථය කියන ආගම කියලා කියන්නේ අවබෝධයේ වැටහීම කියන අදහස. නමුත් අපේ ජනවහරේ මේ ආගම කියන වචනේ ඉදලා තියෙන ඇදහිීම්, සිරිත් පිරිත් ගැප් කොටගත් කිසියම් දේවවාදී ඉගැන්වීමක් ලෙසින් තමන්ගේ එළව මෙලව අවශ්‍යතා දෙවියන්ගෙන් ඉෂ්ට කරගන්නට, ඒ වගේම ආගම ඇදහිීමේ අරමුණක් ලෙස මිනිස්සු සැලකූ බවට අපට ඉතිහාසයේ ඉඳලම පෙනී යනවා. තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට තමයි දෙවියන් ඇදහුවේ, දෙවියන් විශ්වාස කළේ. අපට ලෝක ඉතිහාසයේ විමසන කොටත් පේනවා දෙවියන් ගැන භක්තිමත් ස්වරූපයක් ඉතිහාසයේ ඉඳලම දරලා තියෙන මිනිස්සු. ඒ ජනතාවගේ මුල් බැසගත් අදහසක් තමයි දෙවියන්ට සියල්ල කරන්න පුළුවන් කියන එක. දෙවියා කියලා කියන්නේ සාමාන්‍ය පුජ්‍යලයක් නෙවෙයි, සාමාන්‍ය මිනිසුන්ට වඩා කරන්න හැකියාවක්, ශක්තියක් දෙවියන්ට තියෙනවා කියන විශ්වාසය මිනිස් තුල මුල් බැසගත්තා. ඒතර යම් රටක
මිනිසුන්ගේ හැදියාවෙන් ආගමික විශ්වාස වලින් ඒ මිනිසුන්ගේ සංස්කෘතියේ ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඉතින් මිනිස්සු ඇදහිලි විශ්වාස තුලින් ඒ පුජ්‍යලයාගේ කායික මානසික සංවරශීලී ස්වરૂපය ඒ වගේම සමාජයේ වඩා යහපත් තත්ත්වයට ගෙන යන්නට ඒව උපකාර වෙනවා. මේ ඇදහිලි විශ්වාස. ඉතින් මිනිස්සුන්ගේ විශ්වාස මත දෙවියන් වර්ග පහකට බෙදලා තියෙනවා. ඒ පහ තමයි ස්වාභාවික, පළවෙනි එක තමයි ස්වාභාවික වස්තුන් දෙවියන් ලෙස සැලකීම. අපි අර මුලින් කිව්වා වගේ ඉර හඳ තාරකා ගහකොළ වගේ ස්වාභාවික වස්තු දේවත්වයෙන් සැලකුවා, දෙවියන් කොට සැලකුවා. ඒ වගේම දෙවෙනි කරුණ තමයි සාහිත්‍ය මගින් පෙන්වලා තියෙන චරිත දේවත්වයට පත් වෙලා තියෙනවා. ඒ පත්තිනි දෙවියෝ වගේ චරිත දකින්න පුළුවන්. ඒවා දේවත්වයලා සලකලා තියෙනවා. අපේ සාහිත්‍ය ගැන බැලුවම එවැනි චරිත රාශියක් අපට දකින්න පුළුවන්. සාහිත්‍යයේ දැක්වෙන දේවත්වයලා සලකපු චරිත. ඒ වගේම ඊළඟ කරුණ අපට දක්වන්න පුළුවන් ලෝකයේ සත්‍යය මවා පාලනය කරන දෙවිවරුන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා දැනටත්. ඒ මහා බ්‍රහ්මයා ලෝකයේ මැව්වායි කියන මතය. ඒක පැරණි අදහසක්. ඒ වගේම අල්ලා දෙවියන් වහන්සේ වගේ දෙවිවරු දක්වන්න පුළුවන් මේ ලෝකය නිර්මාණය කරයි, මේ ලෝකයේ මැව්වයි කියන අදහස මිනිස්සු අතර තියෙන අදහසක්. ඊළඟ කාරණය තමයි තවත් කොටසක් තමයි මේ ලෝකේ ජීවත් වෙලා සමාජයට යහපතක් සිද්ධ කරාම, සමාජයට යම් විදිහේ සේවාවක් සිද්ධ කළාම ඒ පිරිස මිය ගියාට පස්සේ දේවත්වයෙන් සලකලා තියෙනවා. දැන් මින්නේරි දෙවියන් අපේ විශ්වාසයේ තියෙන ওই මින්නේරි දෙවියන් පිළිබඳ, ඒ වගේම සුමන සමන් දෙවියන් පිළිබඳව ඒ විදිහේ සමාජයට යහපතක් සේවාවක් කරපු ඇත්තෝ දේවත්වයෙන්ලා සලකනවා. ඒ වගේම ස්වාභාවික දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන් පිළිබඳ මතය. ඒ භූමාටු දෙවියන්, භූමාටු කියන්නේ බිම ඉන්න දෙවියෝ. ඒ වගේම දිව්‍ය ලෝකවල ඉන්න යාමේ, තුසිතය ආදී දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු තමයි ඒ ස්වාභාවික දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු කියලා සලකන්නේ. ඒතර මෙන්න මේ දෙවිවරුන් ගැන අපි සිහිපත් කරනකොට මේ ලෝකේ දැනට පවතින ආගම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෝකේ විවිධ ආගම් තියෙනවා, ලෝකාගම් 5ක් තියෙනවා. ඊට අතිරේකව සියලුම ආගම්, දේවාගම් ඇතුළු ඒ සියලු ආගම් කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. එකක් තමයි මානව කේන්ද්‍රීය ආගම කියලා කියන්නේ. මානව කේන්ද්‍රීය ආගම් කියලා කියන්නේ මිනිසා මුල් කරගෙන පවතින ආගම්. සත්වයන්ගේ විමුක්තිය තමා තුළම පවතින බව තමයි ඒ ආගම් වලින් උගන්වන්නේ. එයින් බුද්ධ ආගම ප්‍රධානයි. මානව කේන්ද්‍රීය ආගමක් ලෙස බුදුදහමට මූලිකත්වයක් ලැබෙන. අනිත් ආගම් තමයි දේව කේන්ද්‍රීය ආගම් කියලා කියන්නේ. දේව කේන්ද්‍රීය ආගම් කියලා කියන්නේ සත්වයාගේ විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ දෙවියන්ගෙන්. දෙවි කෙනෙකුගෙන් තමයි තමාගේ නැත්නම් මිනිසාගේ විමුක්තිය ලබන්න පුළුවන් බව ඒ ආගම් වලින් උගන්වලා තියෙනවා. ඒතර මේ ලෝකයේ තියෙන සියලුම අනිකුත් ආගම්, ඒ ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, ඒ සියලුම ආගම් දේව කේන්ද්‍රීය ආගම් ලෙස අපට සලකන්න පුළුවන්. බොහෝ විට එක දෙවියෙක් නැත්නම් දෙවිවරුන් කීප දෙනෙක් විශ්වාස කරන ওই ආගම් වලින්. ඒ නිසා තමයි දේව කේන්ද්‍රීය ආගම් ලෙස ඒ ආගම් හඳුන්වලා තියෙන්නේ. නමුත් බුදුදහම කියලා කියන්නේ ඊට වඩා වෙනස් මානව කේන්ද්‍රීය ධර්ම ආගමක් හැටියට බුදුදහම හේතුඵල වාදයේ පදනම් කරගත්ත ආගමක්, දර්ශනයක්. ඒ වගේම විමුක්තිය ලබා ගන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අවශ්‍ය බව සඳහන් වෙන්නේ බුදුදහමේ. ඒ මානව කේන්ද්‍රීය ආගමක් හැටියට බුදුදහමේ දෙවියන් ගැන සඳහන් කරලා තියෙන්නේ
නොඑක් සූත්‍ර ධර්මවල දෙවියෝ ගැන සඳහන් වෙලා තියෙනවා. මහා සමය, ආටානාටිය වගේ සූත්‍ර ධර්මවල දෙවියන් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒතර බුදුදහමේ දෙවියෝ ගැන සඳහන් වුණත් බුදුදහමට අනුව දෙවියෝ කියලා කියන්නේ පූජා කරන්න නැත්නම් පුදන්න ඉන්න කොටසක් නෙවෙයි. ඒ වගේම යදින්නට, ඉල්ලන්නට සිටින කොටසක් නෙවෙයි. දෙවියෝ එහෙම නැත්නම් අදහන්න සිටින පිරිසක් ඇටියට නෙවෙයි දෙවියෝ ඇටියට සලකන්නේ බුදුදහම. දෙවියන් කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන මනුෂ්‍යයාට ආශිර්වාද කරන පිරිසක් ලෙස අපේ සූත්‍ර ධර්ම වල සඳහන් වෙලා තියෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා දෙවියෝ කියලා කියන්නේ ධර්මානුකූලව ජීවත් වෙන මිනිසුන්ට ආශිර්වාද කරන පිරිසක් ඇටියට. ඒතර බුදුදහමේ දෙවි දේවතාවුන් වෙනුවෙන් පින් දීම සුදුසුයි කියන එක දක්වලා තියෙනවා. දෙවියන්ට බෞද්ධ වැඩේට අපි කරන්නේ පින් දීම, පුණ්‍යානුමෝදනාව කිරීම. ඒතර මෙන්න මේ කියන දේව කොට්ටාසයන් අපට සූත්‍ර ධර්ම වල දකින්නට ලැබෙනවා. ඒ දෙවිවරු වර්ග වශයෙන් ගත්තොත් කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. අපේ පොතපතේ ධර්ම ග්‍රන්ථවල තියෙන විස්තර අනුව ඒ දෙවියෝ වර්ග තුනකට බෙදලා දක්වන්න පුළුවන්. එකක් තමයි පළවෙනි එක සම්මුති දේව කියලා කියන්නේ. සම්මුති දේව කියලා කියන්නේ සමාජයේ සම්මතයක් ඇති කරගත්ත දේවත්වය ආරෝපණය කරපු පිරිස. ඒගොල්ලෝ තමයි රජවරු, බිසෝවරු, කුමාරවරු කියලා කියන්නේ. ඒගොල්ලෝ සම්මුති දේව ගණයටයි වැටෙන්නේ. ඊළඟ කරුණ තමයි උප්පත්ති දේව කියලා කියන්නේ. උත්පත්ති දේව කියලා කියන්නේ ඒ චාතුම් මහරජකේ පටන් ඒ උඩ ඉන්න දෙවි දේවතාවෝ තමයි උත්පත්ති දේවයන් හැටියට සැලකෙන්නේ. අපි ධර්මයේ බුදුදහමේ කියන දිව්‍ය ලෝක 6ක් තියෙනවායි කියලා. චාතුම් මහරජක, ඒ වගේම තාවතින්ස දිව්‍ය ලෝකයේ, යාම දිව්‍ය ලෝකයේ, තුසිත දිව්‍ය ලෝකයේ, ඒ වගේම නිම්මාන රති දිව්‍ය ලෝකයේ, පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ කියන මේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අන්නේ දිව්‍ය ලෝක 6 ඉන්න දෙවි දේවතාවෝ තමයි උත්පත්ති දේව හැටියට සැලකන්නේ. ඊළඟට විසුද්ධි දේව. විසුද්ධි දේව කියලා කියන්නේ රහතන් වහන්සේලා. අපේ බුදුහාමුදුරන්ටත් රහතන් වහන්සේලාටත් ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ ඒ සුද්ධ භාවයෙන් දේවත්වයට පැමිණිච්ච පුජ්‍යලෝ හැටියට. උතුම් පුජ්‍යලෝ හැටියට නිසා විසුද්ධි දේව කියලා රහතන් වහන්සේලාට බුදුවරුන්ට නම් කළා තියෙනවා, සඳහන් කළා තියෙනවා. එතන මේ විදිහට මේ දේව શબ્දය රජවරුන්ට, රහතන් වහන්සේලාටත් සමාන අර්ථයකින් යොදලා තියෙනවා. ඒකට හේතුව ඒ දෙපක්ෂයේම ගෞරවය ලැබිය යුතු පිරිසක්, ගෞරව ආදරයට පාත්‍ර යුතු පිරිසක් නිසා තමයි ඒ දෙපක්ෂයටම දේව කියන શબ્දය යොදලා තියෙන්නේ. අපි දන්නවා බුදුදහමේ කියන සත්වයන්ගේ උත්පත්ති වෙන ක්‍රම 4ක් දක්වලා තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. මෙන් 4වෙනි කරුණ ඕපපාතික කියන ගණයට වැටෙන්නේ දෙවියෝ. ඒ දෙවියන් උත්පත්ති ලැබන්නේ ඕපපාතිකව, මව් කුසකින් නොවේයි. ඒතර මේ ඕපපාතික සත්වයන් කුසල අකුසල කර්මානුරූපව සියලු අංග ප්‍රත්‍යංග සහිතව පරිපූර්ණ ශරීර ඇතුව, සම්පූර්ණ ශරීරයන් ඇතුව පහළ වෙන සත්ත්ව කොට්ටාසයක් ඇටියට අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඕපපාතික කියලා කියන්නේ ඉබේ පහළ වෙන කොටසක්. ඒතර මේ ඕපපාතික සත්ත්ව කොට්ටාසයට දෙවියෝ වගේම බ්‍රහ්මයෝත් අයිති වෙනවා. ඒ වගේම ප්‍රේතයෝ, ඒ කියන ආත්ම භාව වගේම අසුරයන්ුත් අයිති වෙනවා. ඒ වගේම සියලු අපායවල නිර්යන්නේ උපදින සත්වයනුත් මේ ගණයට වැටෙන උපපාතික ගණයට. ඒතර මේ නූතන විද්‍යාවේ එවැනි කොටසක් පිළිගන්නේ නැහැ, උපපාතික සත්ත්ව කොටාසයක්. නමුත් ඒක අපේ ධර්මයේ විස්තර කරලා තියෙන උපපාතික සත්වයන් ඒ විශ්වාස කරන්නේ නැති පුජ්‍යලෝ මිත්‍යා දෘෂ්ටිකව බවට පත් වෙනවා කියලා අංගුත්තර නිකායේ අක්කන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා.
ඒ ඕපපාතික සත්‍යෝ විශ්වාස කරන්නේ නැති පුජ්‍යලයෝ මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට. ඒ වගේම අපේ දෙවි දේවතාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. ආකාශස්ත ඒ වගේම භූමි අස්ත කියන කොටස් දෙකක් වශයෙන් දක්වලා තියෙනවා. ආකාශස්ත කියලා කියන්නේ අහසට අධිපති. ආසේ සැරිසරන දෙවි දේවතාවුන්ට තමයි ආකාශස්ත දෙවිවරු කියලා කියන්නේ. ඒ වගේම භූමි අස්ත දෙවිවරු කියලා කියන්නේ පොළවට අධිපති දෙවිවරු. ඒතර මේ විදිහට පොළවෙත් අහසෙත් දෙවිවරුන් ඉන්න බව අපේ බුදුදහමේ දක්වලා තියෙනවා, ධර්ම ග්‍රන්ථවල දක්වලා තියෙනවා. ඒ චාතුම් මහරජිකාවේ පටන්, ඒ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ පටන් වෙනත් දිව්‍ය තලවල වාසය කරන දෙවිවරුන් ආකාශස්ත දෙවිවරු ලෙස ගණන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ ගණයට වැටෙනවා. ඒ වගේම පොළව සම්බන්ධයෙන්ුත් අපිට සිහිපත් කරන්න පුළුවන්. පොළවේ තිබෙන විමාන නමින් හඳුන්වන අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති ස්ථාන තියෙනවා, වාසස්ථාන තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන්නේ නැති වාසස්ථාන තියෙනවා. අන්න ඒවා ආශ්‍රය කරගෙන පහළ වෙලා සිටින දෙවියන් තමයි භූමියස්ත දෙවියන් හැටියට සැලකෙන්නේ. පොළොවට අරක්ගත් ඒ පොළොව කේන්ද්‍ර කරගෙන සිටින දෙවිවරු තමයි භූමියස්ත දෙවිවරු කියලා සලකන්නේ. ඒ වගේම ගස් කොළන් පූජනීය ස්ථාන ආශ්‍රය කරගෙන මේ විදිහේ දෙවි දේවතාවුන් වැඩ වෙසෙන බව අපි සාමාන්‍ය ජන පිළිගැනීම වගේම අපේ ධර්ම ග්‍රන්ථවලත් එවැනි පූජනීය ස්ථාන අරගෙන දෙවි දේවතාවරු වැඩ සිටින බව සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට අපට ධර්මානුකූලව විමර්ශනය කරනකොට, විමසා බලනකොට පැහැදිලි වෙනවා මේ දෙවියන්ගේ ශරීර ස්වභාවය අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන සියුම් ස්වභාවයක් ගන්න බව, සුමුඛ ස්වභාවයක්. අපේ මනුෂ්‍ය ශරීරය ඕලාරිකයි, නමුත් දෙවියන්ගේ ශරීරය සුමුඛයි. ඊටාම සියුම් ශරීර තියෙන. ඒතර මනුෂ්‍ය ශරීරයේ ඕලාරික නිසා නැත්නම් රළු ස්වභාවයක් ගන්නේ. නමුත් දිව්‍ය ස්වરૂපය තියෙන දෙවියන්ගේ ශරීරයේ ඊටාම සියුම් ශරීරය ඇදියට තමයි අපට විස්තර දක්වලා තියෙන්නේ. ඒතර සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා සියුම් දිව්‍ය කන් ඇස් වලින් යුක්තයි ඒ දෙවි දේවතාවෝ. සාමාන්‍ය මිනිසුන්ගේ චිත්ත ස්වභාවය දැක ගැනීමේ ශක්තියක් ඒ දෙවි දේවතාවුන්ට තියෙනවා කියන එක තමයි විස්තර වෙලා තියෙන්නේ. ඒ වගේම භෞතික වශයෙන් ගත්තොත් බාධා වලින් තොරව ඊටා වේගවත් චලනයක්, ශක්තියක් දෙවියන් අතර තියෙන බව දක්වලා තියෙනවා. අපට සාමාන්‍ය තත්වයකින් ගමන් කරන්න බැරි තැන්වල දෙවි දේවතාවුන්ට ගමන් කරන්න පුළුවන් බව ඒ පොතපතේ විස්තර වලින් පැහැදිලි වෙනවා. ඒතර සියුම් ශරීරයක් තියෙන දෙවියන් පහසුවෙන් මේ මනුෂ්‍ය ලෝකයේ සැරිසරන බව විස්තර වෙනවා. ඒතර භූමියේ සිටින දෙවියන්ගේ ආයුෂ දවස් 7 ඉඳලා අවුරුදු 100 ගණන් කාලය ගත කරන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ, ඒ වගේ දිව්‍ය තලවල ආයුෂ ප්‍රමාණය පිළිබඳව නිශ්චිත වශයෙන් දක්වලා තිබුණත් ඒ පහළ තලවල වාසය කරන දෙවියන් පිළිබඳව මෙන්න මේ ආකාරයේ සඳහනක් දක්වලා නැහැ. ඒ කියන්නේ ආයුෂ ප්‍රමාණය මෙපමණයි කියලා දක්වලා නැහැ. ඒ වගේම දෙවි දේවතාවෝ ගැන අපිට සිහිපත් කරනකොට ඒ දෙවියන්ගේ දෙවර්ග වශයෙන් දක්වන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නෝ, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නෝ. ඒ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කාම භූමිය වල වාසය කරනවා කියන එකත්, ඒ වගේම ඒ අය සීලාදී ගුණයන්ගෙන් යුක්ත බවත් දක්වනවා. ඒ වගේම දෙවියන් තවත් කොටසක් අපට දක්වන්න පුළුවන් අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය කියලා. අල්පේ ශාක්‍ය දෙවිවරු කියලා කියන්නේ බලය අඩු දෙවිවරු. මහේ ශාක්‍ය දෙවිවරු කියන්නේ බලවත් දෙවිවරු. ඒගොල්ලෝ වැඩියෙන් පින්කම් දහම් කරලා ඊටාම දිව්‍ය සම්පත් විඳින දෙවිවරු තමයි මහේ ශාක්‍ය දෙවිවරු හැටියට දක්වලා තියෙන්නේ. මේ සිත දියුණු කරාට පස්සේ, මිනිස්යාගේ සිත දියුණු කරාට පස්සේ
මිනිසුන්ට දෙවියන් දකින්න පුළුවන් බව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ විවිධ කතා වලින් පෙන්වුම් කරනවා සිත දියුණු කර ගැනීම තුළින් දෙවියන් දකින්නට පුළුවන් බව. ඒ සිත සමාධි කරගත්ත භික්ෂූන් වහන්සේලා දෙවිවරු සිය ගණනක් දක්වපු ආකාරය, ඒ දෙවිවරු සිය ගණනක් දකින්නට පුළුවන් වෙච්ච ආකාරය ඒ පාටලීගාමී සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ කියනවා ඒ භික්ෂූන් වහන්සේලා සමාධිගතව ඉන්නකොට දෙවිවරුන් සිය ගණනක් දැක්කයි කියලා. ඒ විදිහට නරක, තිරිසන්, പ്രേත, මනුෂ්‍ය, ඒ වගේම දේව කියන වශයෙන් සත්වයන්ගේ උප්පත්තිය කොටස් 5කට බෙදලා තියෙනවා. ගති කියලා කියන්නේ උප්පත්තිය ලැබෙන තැන් නැත්නම් භවයන්. ඒ විදිහේ භවයන් 5ක් ගැන දක්වලා තියෙනවා අපේ ධර්ම ග්‍රන්ථවල. ඒ දෙවියන් හැමදාම එකම ස්වરૂපයකින් පවතින්නේ නැහැ. ඔවුන් ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වෙනවා. ඒ බුදුදහමේ අර වෙනත් දේව ආගම්වල කියන වගේ සර්ව බලධාරී දෙවියන් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම සදාකාලිකව පවතින දෙවිවරු ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් මේ අනිත්‍යතා ධර්මයට යටත් වෙනවා. ඒගොල්ලොත් වෙනස් වෙන ස්වરૂපයටපත් වෙනවා. ඒ නිසා තමයි අපේ බුදුදහමේ දක්වන්නේ දෙවියන් මනුෂ්‍යයන් වගේ පින්පව් අනුව සංසාරයේ සැරිසරන සත්ත්ව කොට්ටාසයක් ඇටියට. මිනිස්යෝ වගේම සත්වෝ දෙවියනුත් සංසාරයේ සැරිසරන පිරිසක් ඇටියට සත්ත්ව කොට්ටාසයක් ඇටියටයි දක්වලා තියෙන්නේ. ඒතකොට දේවතානුස්සතිය කියලා අපේ අනුස්සති ධර්ම ගැන සඳහන් කරනකොට දේවතානුස්සතිය කියලා කියන්නේ ඒ දේවතානුස්සතිය කියන්නේ දෙවියන් ගැන සිහිපත් කිරීම. ඒ දෙවියන් ගැන සිහිපත් කරනකොට දෙවියන් අතර ඉපදීම ඒක මාර්ගයක් කියන එක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. දෙවියන්ගේ ගුණය, ශක්තිය, බලය සිහිපත් කිරීම තමයි ඒ දේවතානුස්සතියේදී අපි සිහිපත් කරන්නේ. ඒතර දෙවියන්ගේ මරණය අපි හඳුන්වන්නේ චුත වෙනවා කියලා. දෙවියෝ මරණයටපත් වෙනවා කියලා කියන්නේ චුත වෙනවා කියන එකයි දක්වලා තියෙන්නේ. ඒතර ඔවුන්ගේ මරණයෙන් පස්සේ එවැනි ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ චුත වෙන කිට්ටු වෙනකොට දෙවියන්ට චුත වීමේ ලක්ෂණ 5ක් පහළ වෙන බව අපේ ධර්ම ග්‍රන්ථවල දක්වලා තියෙනවා. තමන් හැද පැළඳ ඉන්න මල් මැලවිලා යනවා. ඒ වගේම ශරීරයේ දහඩිය දමනවා. වස්ත්‍ර කිලුටටපත් වෙනවා. තමන් උකටලී භාවයටපත් වෙනවා. විමානවල ඉන්නට බැරුව කලකිරීමටපත් වෙනවා. ওই විදිහේ ලක්ෂණ කීපයක්ම දෙවියන් චුත වෙන්නට ආසන්නයේදී පහළ වෙනවා කියන එක දක්වලා තියෙනවා. ඒ දෙවියන් තමන්ගේ දිව්‍යමය తত্ত্বය ළඟා කර ගන්නට නම් සද්ධා, සීල, සුත, ඡාග මේ කියන ගුණධර්ම සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ ගුණධර්ම පුහුණු කරන්නට අවශ්‍යයි කියන එක අපේ සූත්‍ර ධර්ම වල උගන්වලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ නොඑක් සූත්‍ර වලින් දෙවියන් පිළිබඳව අපට සාධක සොයා ගන්න පුළුවන්. ඒ සූත්‍ර අතර ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපි ඒ මංගල ධර්ම දේශනාව අපේ බුදුහාමුදුරු දේශනා කරපු ඒ මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ දෙවි දේවතාවුන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම බාල පණ්ඩිත සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, මංගල සූත්‍රය ආදී සූත්‍ර ධර්මවල මේ දෙවියන් පිළිබඳව සඳහන් වුණෝ. දෙවියෝ ඒ ධර්මය අහන්නට ආවා. ඒ ධර්මය අවබෝධ කරගත්ත දෙවියන් දිවි දේවතාවුන් පිළිබඳව සූත්‍ර ධර්ම රාශියක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් පින් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කළාට පස්සේ ඔවුන් ආරක්ෂා කරන බව, මිනිස්සු ආරක්ෂා කරන බව පාටලීගාම සූත්‍රයේ සඳහන් වෙනවා. මිනිස්සු පින් කරලා පින් දුන්නට පස්සේ ඒ දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණය මිනිස්යන්ට ලැබෙනවා කියන එක අපට සූත්‍ර ධර්ම වලින්ම ඔප්පු වෙනවා. ඒ පාටලීගාම සූත්‍රයේ සඳහන් වෙනවා එවැනි අදහසක්. දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණය පින්දාම් කළ පින් අනුමෝදන් කිරීම තුළින් ලැබෙන බව ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ පංච බලි සූත්‍රයේ සඳහන් වෙන ඒ බලි 5ක් තිබෙන ඒ සූත්‍ර දේශනාවේ ඉන්න එක බලියක් තමයි දේවතා බලි කියලා කියන්නේ. දේවතා බලි කියලා කියන්නේ දෙවියන්ට
පුද පූජා කිරීම අපි යුතුයකමක් හැටියට දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි. ඒක අපෙන් හිටිය යුතු යුතුයකමක්. යුතුයකම් කියලා කියන්නේ කළ යුතුම කාර්යයක්. ඒ යුතුයකම් ඉෂ්ට කිරීමෙන් දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය ලැබෙන බව තමයි ඒ සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ජනතාව මිනිස්සු අධාර්මික වෙනකොට ධර්මයෙන් ඈත් වෙනකොට මේ ස්වාභාවික වස්තුන් වල වෙනසක් ඇති වෙනවා කියන එක. දෙවියන් පවා කෝප වෙන බව අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ සඳහන් වෙනවා මිනිස්සු අධාර්මිකව කටයුතු කරනවා නම් ඒ අධාර්මික භාවය නිසා ස්වාභාවික වස්තු විනා ප්‍රකෝපයටපත් වෙනවා. ඒ වගේම දෙවියෝ කෝපයටපත් වෙනවා. ඒ තුලින් ලෝකයට අයහපතක් ඇති වෙන බව තමයි මේ සූත්‍ර දේශනාවේ දැක්වෙන්නේ. අපේ පස්සේ කාලේ තොරතුරු වලින් අපට පැහැදිලි වෙනවා මිනිස්සු දෙන පින් අනුමෝදන් වෙලා ඒ දෙවි දේවතාව මිනිස්සු ආරක්ෂා කරන පිරිසක් බවට පත් වුණා කියන එක සූත්‍ර දේශනාවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයා ඒ දෙවියන්ගේ නායකයා තමයි සක්‍ර දේවේන්ද්‍රයා කියලා කියන්නේ. ඒ සක්‍ර දේවේන්ද්‍රයා මේ මනුෂ්‍ය ලෝකයේ දිහා බලලා වන්දනා කරනවා. ඒ වන්දනා කරන දැකලා ඒ වන්දනා කරනෝ දැක්ක මාතලේ දිව්‍ය පුත්‍රයා. ඒ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ රියදුරා ඇහුවා ඔබ වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිහා බලලා වඳින්නේ කාටද කියලා. අන්න ඒකට සක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරක් ලබා දුන්නා. "යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලින්." ඊතර සීලෙන් යුක්ත චිත්ත සමාධියෙන් යුක්ත බ්‍රහ්මචාරී වාසය කරන පැවිදි උතුමන්ට වන්දනා කරනමයි කියලා ඒ සක්‍ර දේවේන්ද්‍රය ප්‍රකාශ කළා. ඒ වගේම මේ ගාථාවෙන් කියන අදහස තමයි ඒ තෙරුවන් සරණ ගියා වූ සීලවන්ත ධාර්මික ඒ වගේම අඹදරුවන් පෝෂණය කරන ගිහියන්ට මම වන්දනා කරනවා කියන එකයි. සක්‍ර දේවේන්ද්‍රය වන්දනා කරන්නේ කාටද? මෙන්න මේ විදිහේ ගුණධර්ම ආරක්ෂා කරන අයට. සිල්වත් ධාර්මික අඹදරුවන් පෝෂණය කරන ගිහියන්ට තමයි වන්දනා කරන්නේ. ඒකෙන් අපිට පේනවා මේ මනුෂ්‍ය ජීවිතයේ දෙවියන්ගේ පවා වන්දනාවට ලක් කරගන්න පුළුවන් උතුම් ජීවිතයක් කෙනෙක්. දෙවියන්ගේ වන්දනාවට පාත්‍ර වෙන්නේ මේ විදිහේ ධාර්මික ජීවිත ගත කරන නැත්තම්. ඉතින් මෙන්න මේ විදිහට අපට මේ ධාර්මික ජීවිතයේ වැදගත්කම පෙන්눔 කරනවා. මේ ධාර්මික ජීවිතය තුළින් අපේ ජීවිතය වඩා ශ්‍රේෂ්ඨත්වයට දේවත්වයකටත් වඩා ඉහළ තත්ත්වය තමයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. ඒතර දෙවියන්ගේ වන්දනාවට පාත්‍ර වෙනවා කියලා කියන්නේ හැම අතින්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන එකයි, බබලන ජීවිතයක් කියන එකයි මේ මනුෂ්‍ය ජීවිතය කියන එක. ඒ වගේම අපේ සූත්‍ර ධර්ම වල සඳහන් වෙලා තියෙනවා සත්ත්ව ව්‍රතපද කියලා. ඒ කියන්නේ ගුණධර්ම ආරක්ෂා කිරීම තුළින් පුජ්‍යලයාට සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් කියන එක. ඒ සත්ත්ව ව්‍රතපද කියලා කියන්නේ මේ විදිහේ ගුණධර්ම 7ක් තියෙනවා. ඒ ගුණධර්ම 7 ආරක්ෂා කිරීම තුළින් දෙවියන්ගේ ආශිර්වාදය, සක්‍ර දෙවියන්ගේ ආශිර්වාදය නිතින්ම ලබා ගන්න පුළුවන් කියන එක ඒ සත්ත්ව ව්‍රතපද දක්වන සූත්‍ර දේශනාවේ දක්වලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි කටයුතු කරනකොට දෙවියන්ගේ ආශිර්වාදය මෙලොව වශයෙන් අපිට ලබාගෙන අපේ මෙලොව ජීවිතය යහපත් කරගන්න පුළුවන් වගේම පරලොවේදී දෙවියන් සමීපයට යන්නට කටයුතු කරගන්නට අපට පුළුවන්කම ලැබෙනවා. අන්න එවැනි උදාර ජීවිතයක්, ධාර්මික ජීවිතයක් ගෙන යන්නට අපි අදිස්ථාන කරගන්නට ඕන. ඒකයි අපි දෙවියන් වැඳීමෙන් පිදීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න එවැනි උදාර ජීවිතයක් ගත කිරීමේ උදාර ජීවිතය තුළින් දෙවියන්ගේ රැකවරණය, දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට පුළුවන් බෞද්ධයන්ට. මෙන්න මේ කෙටි අනුශාසනාව මගේ අවසන් කරමින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒක සමාන කාටත් ඇති ප්‍රශ්න කරුණා කරලා ඉදිරිපත් කරන්න.
අරෝෂා අපිට අන්බ්ලොක් කරෝතින් එතකොට ප්‍රශ්නයක් කෙලින්ම අහන්න ඕන නම් අන්මියුට් කරලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් chat line එකේ මට ප්‍රශ්න එවන්න කරුණාකරලා. කවුරුත් ප්‍රශ්න හිතනකම් මම ස්වාමීන් වහන්සේට පොඩි දෙයක් ඉදිරිපත් කරන්න කැමති හාමුදුරනේ. සමහර බටහිර අයගේ විශේෂයෙන් මම හිතනවා මේ අදහසක් තියෙනවා බුද්ධ ධර්මයේ මේ දෙවියන් හා සම්බන්ධය අපිට මේ හින්දු ආගමේ තියෙන ආభాෂයකින් අපිට ඒක ලංකාවේ ඒ තිබිච්ච මේ සංකල්පය අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එනමුත් ඔබ වහන්සේ පැහැදිලි කරා වගේ සූත්‍ර ධර්මවල ඒක හොඳටම පැහැදිලි වෙනකොට අපිට ඒක එහෙම හිතා ගන්න බෑ නේද හාමුදුරනේ? ඒක මේ සමහර අයගේ මතයක්. ඔය ඒ කියන්නේ මෑත භාගයේ එවැනි හින්දු බලපෑම් තියෙනවා ලංකාවේ ඒ පොළොන්නරු යුගයේදී. ඊට පස්සේ හින්දු බලපෑමෙන් විවිධ දේව විශ්වාස ඇති වෙලා තියෙනවා. නමුත් නියම බෞද්ධ දෙවිවරු ගැන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලබා ගන්න ආකාරය අපේ සූත්‍ර ධර්ම වල දක්වලා තියෙනවා. මේ මෑත භාගයේ ඒ හින්දු බලපෑමෙන් විවිධ දේව විශ්වාස ඇති වෙලා තියෙනවා. නමුත් අපේ බෞද්ධ දෙවි දේවතාවුන් ගැන සූත්‍ර ධර්ම වල තියෙනවා ඒ දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය ලබා ගන්න ආකාරය කොහොමද කියන එක. ඒතර වෙන වර්තමානයේ ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හින්දු බලපෑම නිසා විහාරස්ථානවල ඒ විදිහේ දේවාල තනලා ඒ තුලින් දෙවියන්ගෙන් විවිධ වරප්‍රසාද, දෙවියන්ගෙන් විවිධ බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරන සමාජයක් තමයි ඇති වෙලා තියෙන වර්තමාන සමාජය. නමුත් ඒක බුදුදහමට ගැලපෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ අර ධාර්මික ජීවිතයක් ගත කිරීමෙන්, ඒ වගේම පින් අනුමෝදන් කිරීමෙන්, දෙවියන් සතුටු වීමෙන්, දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ලැබෙන බව තමයි සූත්‍ර ධර්ම වල දක්වලා තියෙන්නේ. එහෙම හාමුදුරනේ. ඔහොම පින්. දැන් වෙන ප්‍රශ්න තියෙනවා නම් මට chat කියන එකකින් පොඩ්ඩක් ටයිප් කරලා එවන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රොෆෝන් එකකින්ම අන්මියුට් කරලා කතා කරන්නත් පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ බොහොම මේ අපේ නෑවෙන නාංගි කෙනෙක් ඉන්නවා මේ ෆ්ලොරිඩා. මේ හැමදාම වගේ මේ ධර්මයේ මේ ස්වාමීන් බොහොම ආසාවෙන් ධර්මයට සවන් දෙන අන්නේ විනීත නාංගි මේ ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රශ්නයක්. ඒක මේ මම අහලා තියෙනවා මේ Nangi, if you want, you can speak in English and ask the question. Yes, please. Thank you so much, Venerable Monks. I'm Vinita Vitanachi from Tampa, Florida. This question is not related to what we heard the sermon you delivered today, but it's about Shuti Sita. So, I was listening to sermon. A couple of days ago, and then I had this question. So here's let me pose it this way. So as a Buddhist, you are supposed to conduct good deeds and maintain good thoughts to cultivate kusal, as opposed to akusal, correct? But according to Buddhism, the quality of your next birth is that you will develop at that very moment at which you take your last breath. So if this is the case, a person who has accumulated a lot of akusal, bad things, can still have a good and blessed next life if at that very last moment, if he or she develops a positive Shuti-sit. Whereas a person who has been living a life as a good Buddhist and who has been cultivating kusal,
can have an unfortunate next birth if he develops a bad thought at that very moment where he or she will be leaving this life, the present life. So do you see a bit of an unreasonableness in that? And if I can hear your explanation, this is a thought that came to me when I was listening to a sermon which I also shared with Ajit Ayya a couple of days ago. Thank you so much. Thank you so much. I have been. Thank you, Mr. Nangi. Thank Our Dr. Sumal Siri Amduru is going to address that question, I believe. The Chutishitta point shouldn't be a problem of making an assessment. Don't forget, you have Achinakam, which means what you have been doing more in your lifetime. It doesn't mean the Achinakam is of no use and only the Chutichitta. This is a theory which has been developed by later tradition, and it is not in the sutras as such that the Chutichitta is the one that determines your next birth. This explanation is being given by the later commentaries when they try to divide the mind, the body, and how the linking is given. The Buddha was quiet on that point because he did not want to entertain the idea of there is something like an entity that goes to next birth as such. What goes, we really don't know from our experiences, but everybody wants to know the technical way of trying to understand this. So this has been in a big debate, not only in Buddhism, in all other religions that believe in rebirth as well. What transmigrates to the next point. But you cannot nullify the value of all the good deeds you have done in your life just because of one explanation like that. And the mystery of life and how it reacts and how it takes you to the next depends on the assessment of your own self. And without your intervention, how the mystery of karma works, to explain that which is not to be seen and technically understood, to give in a technical way, is a point of something that based on the existing suttas, we cannot verify. You have to leave it to the karma that you have to do. To find a simple way, certain commentators have given this kind of an opinion. It's just an opinion. But in the Buddha's way of explanation, it's not like that. He has not given a physical kind of technical answer to this problem. Thank you, Hamdrone. Thank you very much. Thank you very much, Vinitha Nangi, for asking that question. Perhaps we may continue this topic at a later stage, probably in more detail. Thank you very much. මට තවත් නම් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. මම සුළු වශයෙන් තව පොඩි කාරණාවක් ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරන්නම්. මේ අර ඇත්ත වශයෙන්ම අපිට මේ කියනවා දැන් අර සිල්සුන් ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ දෙවිවරු දැන් අපිට තියෙනවා දේවලෝක 6යි ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයක් තියෙනවා විශාල සංඛ්‍යාවක්. ඒක මේ 31 වෙනි තලය දක්වා මේ තියෙන. එතකොට මේ ඒකේ අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ටික ඇරෙන්ඩ ඉතුරු බ්‍රහ්ම ලෝක ඊට පහළින් තියෙන බ්‍රහ්ම ලෝකයි දිව්‍ය ලෝක 6යි ගත්තාම එතන ඉඳගෙන ඒක තලයකවත් ඉඳගෙන ඒ අයට තවත් පින් කරන්න බෑ කියනවා. එතකොට තවත් ආධ්‍යාත්මිකව දියුණුවට යන්න ඕන නම් ඒ අයත් ආපහු මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලාම තමයි තවත් දියුණු වෙන්න පුළුවන් කියන්නේ. ඒක මම හරියට වැටහිලා තියෙන හාමුදුරනේ. ඒක මේ කියන්නේ අර පින විතර දෙහය කරන්න බැරි නමුත් ඒ අයට තවත් ඒ කියන්නේ තවත් ධානය වඩලා ඒවයි ආධ්‍යාත්මිකව දියුණු වීමක් ලබන්න පුළුවන්ද ඒ දිව්‍ය ලෝකවල සහ ඒ බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන? ඒක තවත් ඉහළ තලයට යන්න පුළුවන් ඒගොල්ලන්ට තමන්ගේ සිත දියුණු කර ගැනීම තුළින් ආධ්‍යාත්මික
ගුණධර්ම වර්ධනය කර ගැනීම තුළින් ඉහළ තලයට යන්න පුළුවන් කියන එක තමයි සූත්‍ර ධර්ම වල දක්වලා තියෙන්නේ. එහෙමයි. නමුත් පින් කිරීමට හැකියාවක් නැහැ. ඔව් පින් කිරීමට හැකියාව තියෙන ඉතින් මනුෂ්‍ය ලෝකෙනේ පහසුකම් තියෙන වැඩිපුර. ඔය දිව්‍ය ලෝකවල එවැනි පින්කම් කරන්න ඉතින් කලාතුරකින් ඔය සුධර්මා දිව්‍ය සභාව ගැන කියලා තියෙනවා. ඊට අතිරේකව අර මනුෂ්‍ය ලෝකේ වගේ එවැනි පින්දාම් කරන්න පරිසරයක් නැහැ. එහෙමයි. ඔව් ඒ කියන්නේ දැන් අපි මේ එක එක්කෙනාට අපිට වඩා අපි කිව්වම දුප්පත්තාට උදව් කිරීම වගේ දැන් දිව්‍ය ලෝකවලකින් දුප්පත්තා හොයන්න බෑ. ඒක ඒ වගේ කතාවක්. හරි හාමුදුරනේ හොඳමයි. ඔව්. නමුත් ආධ්‍යාත්මිකව දියුණුවක් ලබන්න පුළුවන් එහෙම. ඔව්. බණ භාවනාව දියුණු කිරීමට හැකියාවක් තියෙනවා. හොඳයි. නමුත් මේ අර නිවන් දැකීම කියන්නේ අර ඒක මේ සුද්ධාවාසවල ඉන්න උදවිය ඇරෙන්න අනිත් අයට එහෙම එතනින් චුත වෙලා ආපහු මේ මනුෂ්‍යාත්මය ලබන්න ඕන ඒ විදිහේ දියුණුවක්. ඔව්. මේ හොඳයි හාමුදුරනේ ඒක මම හිතන්නේ මට තරමට තේරුණා. අපිට මේ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ෂෙල්වි කියලා මේ මම හිතන්නේ මහත්මනේ මම හරියට මේ ප්‍රශ්න තියෙන්නේ මම මේ karma decides one's next life through the last thought instinctively belongs to one's next life. Karma decides one's next life, though the last thought instinctively belongs to one's next life. මම හිතනවා මම ඒක හරියට කියුවා කියලා. ඒ කියන්නේ මේ කර්මයෙන් තමයි මේ බලපාන්නේ ඊළඟ ආත්මයට. නමුත් අන්තිම චුතිසිත instinctively belongs to one's next life. මට නම් ඒකේ if you can unmute and put the question, that will be very good. That's just an idea. I think she's just making a comment on the Okay. discussion. Yes. Thank you very much for that contribution, Shelby. අපි දෙවියන්ගේ ගති විශේෂ දේව ගති කියලා තියෙන දෙවියන්ගේ ගති ගුණ කියන්නේ දෙවියෝ බොහොම කරුණාවන්තයි, බොහොම මේ සීලවන්තයි, ගුණවන්තයි. ඒ බොහොම ගුණධර්ම රාශියක් තියෙනවා දෙවිවරුන්ගේ. එහෙම කරපු අය තමයි දිව්‍ය ලෝකෙ ඉපදින්නේ. ඉතින් මං හිතන මට තේරුම් ගියේ අපේ ධර්මදේශනාවලින් ස්වාමීන් වහන්සේලාගේ ඒ දේව ගති අපිත් පුරුදු කරන්න පටන් ගත්තොත් පොඩ හරි මේ ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, ත්‍යාගශීලී බව, එතනින් ගියාම මේ අනිත් ස්වාමීන් වහන්සේලා කියපු අනිත් බොහොම කාරණා ඒ දේව ගති අපි පුරුදු කරාම අපිට දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා. ඒ කියන්නේ අපේ දෙවියන්ගේ දැන් වගේ ගතියක් ඒගොල්ලොන්ට පේනවා. මෙයත් අපි අපේ කෙනෙක් වගේ වෙන්න හදනවා. ඒ වගේ ගතියක් ඒගොල්ලෝ කතා දෙවිවරු කතා කරනවා ඇති. අහවලා දෙවි කෙනෙක් වගේ හැසිරෙනවා. එතකොට ඒ ඉබේටම ඒගොල්ලොන්ට අපේ එක්කෙනෙක් වගේ කියලා නිකන් මේ රැකවරණයක් බැල්මක් ලැබෙනවා ඇති. හැමෝටම ඒක හරි අදහසක්ද? I don't think that is proper to think in that format, because this protection by the devas is not always happening every time for everybody who expects that, but it happens automatically to different individuals, and there are many cases also. We cannot say not at all. We should leave it to those extraterrestrial beings who wants to help people. And we cannot demand and ask for certain help. That is not the Buddhist form. That is called the prayer. That is why we don't pray, we worship, we venerate. The system of our dealing with our devas, deities, angels is different from the normal way of thinking of the Christians or the normal English way of understanding.
it is not automatic that the devas are what you call obligated to come and protect us. They protect us for our actions when we are at that phase, or our guardian angels do out of compassion to us. So we have to keep the limits on the extrasensory matters rather than making it a technical one. It's not a technical answer to that problem. Thank you, Bhante. I hope you understood that part. Yeah. Thank you very much, Bhante. I was, with respect, commenting more on our Venerable Sila Sumana Hamdru's advice that we develop the Deva Gati, which is the Karuna, Mudita, Upeksha, those things. And when somebody has developed those things, we may appeal more to Devas or not necessarily look at us, but that was a way to get the protection. So that is was my understanding. That is not the Deva Gati actually. They are the qualities of the Mahabrahma. That's why it's called Brahma Vihara. And because of those qualities, the Buddha have applied that to parents. So it is best to respect your parents at home who are your real creators, because they have these qualities. And you can be protected by that, because when you follow the Dhamma is the greatest protection, which people forget, and they look for external beings, the personality, a personality cult, a figure. This is the problem. The problem is you are looking at figures, but not the Dharma. Dhammo have rakkati dhammachari. One who follows the Dhamma will be protected by the Dhamma. This is more important than the Deva's help. So the definition, the word Deva can also explain into human beings. So the human beings with low qualities, they are called animosity. They use the word animosity. When the human beings have more higher qualities, they call kind of divine qualities. What you mentioned is that I think that of course they can have that kind of etymology, word reference to that. And also, even once the Dalai Lama and a lot of Buddhist scholars, even our Reverend Dr. Sumana Siddhanayake mentioned that in Buddhism, we don't believe the God, but we believe the godliness. So we are not believing the God, but we do believe the godliness, godly qualities. So that can have in the human lives. Thank you very much, Bhante. So thank you all, Bhantes, for a very meaningful discussion there. And Abhivadana silissa niccang vaddhapachayino chattaro dhamma vaddanti ayuvanno sukhang balam ayurarogya sampatti sagga sampatti mevacha ato nibbana sampatti Vinate samijjatu. Sadhu, sadhu, sadhu. එහෙනම් අපිට දැන් ස්වාමීන් වහන්සේලා වන්දින ගාථාව කියමු. කවුරු? ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං Samina katang punyang maihang databang Okasa dwarattena katang sabbhang Achayang kamatame bhante Dutiyampi okasa kamami bhante Tatiyampi okasa kamami bhante
සභාවට සහභාගිනු ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අපගේ අපිට ආධාර කරපු අපේ ස්වාමීන් වහන්සේලාට අපේ කෘතඥපූර්වක නමස්කාරය. එහෙමනම් අපි කවුරුත් එනසුමානේ එම වෙලාවටම හම්බ වෙනකන් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.